සුබ දවසක් ඔයාලා හැමෝටම. Anyone can learn නාලිකාවට සාදරයෙන් පිළිගන්න ගමන් මම අද ඔයාලට අරගෙන ආවේ 11 ශ්‍රේණියේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පාඩම් මාලාවේ අවසාන කොටසයි. මෙහිදී මම ඔයාලට කියලා දෙනවා PN සංදි යොදාගෙන නිර්මාණය කර ඇති ට්‍රාන්සිස්ටර් ගැන සරල පැහැදිලි විස්තර කිරීමක්. එහිදී ට්‍රාන්සිස්ටර් වර්ග, ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය, ට්‍රාන්සිස්ටර් යොදාගෙන කරන නිර්මාණ පිළිබඳව මම පැහැදිලි කරලා දෙනවා. O level විභාගයට වැදගත් වන මෙම පාඩම හොඳින් බලලා අවබෝධ කරගන්න කියලා ආරාධනා කරන ගමන් අපි පාඩමට සම්බන්ධ වෙමු. හොඳයි, අපි මුලින්ම බලමු කොහොමද ට්‍රාන්සිස්ටරයක් නිර්මාණය කරලා තියෙන්නේ කියලා. නිසග අර්ධ සන්නායකයක් අරගෙන මේකේ මැද කොටස මාත්‍රණය කරනවා. මාත්‍රණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, එහෙම නැත්නම් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් යොදාගත්තොත් ඒක ධන කුහර වාහක සහිත වෙනවා. එතකොට ඒක P වර්ගයේ අර්ධ සන්නායකයක් වෙනවා. දැන් අපි මෙතන යොදාගෙන තියෙන උදාහරණයේදී මැද කොටස මාත්‍රණය කරලා තියෙන්නේ පස්වෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය වලින්. එහෙම වුණාම මේකේ වැඩිපුර තියෙන්නේ වාහක ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඒක N වර්ගයේ අර්ධ සන්නායක කොටසක් බවට පත් වෙනවා. එතකොට අපි මේ මැද කොටස අපි හඳුන්වනවා පාදමය කියලා. බේස් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. ඊට පස්සේ ඒක දෙපස කොටස් දෙක ප්‍රතිවිරුද්ධ වර්ගයේ අර්ධ සන්නායක නිර්මාණය වෙන විදිහට මාත්‍රණය කරනවා. ඒකෙදිත් පොඩි වෙනසක් තියෙනවා. බලන්න මේ රූප සටහන දිහා. මේ රූප සටහනේදී ඔයාලට පේනවා ඇති මේ පැත්තේ මාත්‍රණය කරලා තියෙන ප්‍රමාණය වැඩි. එතකොට ඒ කොටස අපි හඳුන්වනවා විමෝචකය කියලා. ඒ වගේම අනෙක් කොටස ගත්තොත් ඒක අපි සංග්‍රාහකය කියලා හඳුන්වනවා. ඒකෙත් කුහර තමා වාහක බවට පත් වෙන්නේ. ඒකේ ඉතින් මාත්‍රණ මට්ටම විමෝචකයේ මට්ටමට වඩා අඩුවෙන් යොදලා තියෙන්නේ. ওই විදිහට නිර්මාණය කරලා මේ අග්‍ර ටික සන්නායක හරහා එළියට අරගෙන මේ සම්පූර්ණ කොටසම මුද්‍රා තබනවා පරිවාරක ද්‍රව්‍යයක. එහෙම හදාගන්න උපකරණය තමයි අපි හඳුන්වන්නේ ට්‍රාන්සිස්ටරයක් කියලා. දැන් අපි කතා කරමු ට්‍රාන්සිස්ටර් ප්‍රධාන ආකාර දෙකක් ගැන. පළවෙනි ආකාරය අපිට හඳුන්වන්න පුළුවන් PNP ට්‍රාන්සිස්ටර් කියලා. දෙවෙනි ආකාරය අපිට හඳුන්වන්න පුළුවන් NPN ට්‍රාන්සිස්ටර් කියලා. එතකොට PNP ට්‍රාන්සිස්ටරයක් නිර්මාණය කිරීමේදී පාදමය එහෙම නැත්නම් බේස් එක සඳහා යොදාගන්නේ නෙගටිව් වර්ගයේ අර්ධ සන්නායක. එතකොට අපි කියනවා N වර්ගයේ අර්ධ සන්නායක බැලක් තමයි බේස් එකට යොදාගෙන තියෙන්නේ. එහෙනම් එමිටරය සහ කලෙක්ටරය කියන කොටස් දෙක, එහෙම නැත්නම් විමෝචකය සහ සංග්‍රාහකය කියන කොටස් දෙක නිර්මාණය කරන්නේ P වර්ගයේ අර්ධ සන්නායක වලින්. එතකොට දැන් අපි දන්නවා විදුලිය ගමන් කරන ආකාරය PN සංදියක් තුලින්. PN සංදියක් පෙරනැඹුරු වුණොත් විතරයි විදුලිය ගමන් කරන්නේ. එහෙනම් මේකේ පෙරනැඹුරු කියන්නේ P සිට N දෙසට තමයි විදුලි ධාරාව ගමන් කරන්නේ. එහෙනම් අපිට මේකේ පෙන්වන්න පුළුවන් E සිට B දිසට ගමන් කරනවා. එහෙම නැත්නම් C සිට B දෙසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අපි සංකේතය නිර්මාණය කරනකොට ට්‍රාන්සිස්ටර් වල යොදාගන්නෙත් ඔය સિદ્ધාන්තයමයි. එහෙනම් අපිට යොදා ගන්න පුළුවන් සංකේතය ඔය ආකාරයට දක්වන්න. එතකොට අපි මේකෙන් මැද තියෙන පාදමයට සම්බන්ධ වෙනවා කලෙක්ටරය සහ එමීටරය කියන, එහෙම නැත්නම් සංග්‍රාහකය සහ විමෝචකය කියන කොටස් දෙකේ අග්‍ර දෙක. මේ අර්ධ සන්නායක දෙක කොයි දිශාවටද නැඹුරු වෙන්නේ කියන එක නිරූපණය කරනවා ඊතල හිසකි. ඒක අපි යොදාගන්නේ බේස් එක සහ එහෙම නැත්නම් පාදම සහ විමෝචකය අතර. පාදම සහ විමෝචකය අතර තමා දිශාව පෙන්වන්නේ පෙරනැඹුරු වෙන දිශාව. එහෙනම් මේකෙදි පෙරනැඹුරු වෙන දිශාව E සිට B දෙසට බැවින් මේකේ ඊතල හිස B දෙසට යොමු වෙන විදිහට සංකේතය යොදා ගන්නවා. ඕකෙම ප්‍රතිවිරුද්ධ විදිහට තමා නිර්මාණය කරන්නේ NPN ට්‍රාන්සිස්ටර්. NPN ට්‍රාන්සිස්ටර් එක එතකොට පාදමය වෙන්නේ ධන වර්ගයේ. එහෙම නැත්නම්
පොසිටිව්. එහෙම නැත්නම් P වර්ගයේ අර්ධ සන්නායකයක්. එතකොට මේකෙදි සංකේතය අපි දැක්වුවොත් එහෙම මේකේ P සිට N දිශට ගමන් කරන්නේ. හැබැයි අපි සංකේතයේදී එමිටරයේ පැත්තෙන් තමයි පෙරනැඹුරු වන දිශාව දක්වන්නේ. ඒක නිසා B සිට E දෙසට ඊතලයේ හිස යොමු වෙන විදිහට සංකේතය නිර්මාණය කරනවා. හොඳයි. එහෙනම් අපි දැන් බලමු දරුවනි ට්‍රාන්සිස්ටර් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි එහෙනම් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම ගැන කතා කරන්න යන්නේ. එතකොට ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමේදී අපි පරිපථ සටහනේ දැක්වෙන ආකාරයට පරිපථේ සම්බන්ධ කරගන්නවා. එතකොට අපි දන්නවා දැන් මෙතන අරගෙන තියෙන ට්‍රාන්සිස්ටර් වර්ගය NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර්. ඒකෙදි පොදු පාදය වෙන්නේ බේස් එකේ නැත්නම් P වර්ගයේ අර්ධ සන්නායකයක් වෙන්නේ. එතකොට මෙතන පරිපථ දෙකක් අපි නිර්මාණය කරනවා. පළවෙනි පරිපථය අපි හඳුන්වනවා ප්‍රතිදාන පරිපථය කියලා. දෙවෙනි පරිපථය අපි හඳුන්වනවා ප්‍රධාන පරිපථය කියලා. එතකොට දැන් මේ ප්‍රතිදාන පරිපථය සම්බන්ධ කරන්නේ සංග්‍රාහකය සහ විමෝචකය අතර. එතකොට මේකට විදුලි සැපයුමක් ලබා දෙනවා. විදුලි සැපයුම ලබා දෙනවා. ඒකේ ධනාග්‍රය සංග්‍රාහකයකට සම්බන්ධ කරනවා. ඒකේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා විමෝචකයට. දැන් අපි ගත්තොත් ප්‍රධාන පරිපථය. ප්‍රධාන පරිපථයේදී ධනාග්‍රය සම්බන්ධ කරනවා පාදමට. P කොටසට සම්බන්ධ කරනවා. ඊගාවට ඍණාග්‍රය සම්බන්ධ කරනවා විමෝචකයට. අපි ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමේදී පළවෙනියටම යොදා ගන්න දේ තමයි ට්‍රාන්සිස්ටරයක පාදම සහ විමෝචකය අතර පෙර නැඹුරු පරිපථය තියෙන්න ඕන. එතකොට දැන් අපි මේකට විදුලි ධාරාවක් ලබා දෙනවා කියලා හිතන්න. ප්‍රතිදාන පරිපථයේ ස්විචය ක්‍රියාත්මක කරනවා. ප්‍රතිදාන පරිපථයේ ස්විචය ක්‍රියාත්මක කරපුවාම පරිපථය සම්පූර්ණ වීම නිසා ඒකට විදුලි සපයන කෝෂ වලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට උත්සාහ කරනවා. එතකොට විදුලි ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසටනේ. එතකොට විද්‍යුත් ධාරාව මේක දිගේ ගමන් කරලා N කොටසට එනවා. ඒ කියන්නේ සංග්‍රාහකය තුලට එනවා. සංග්‍රාහකය තුලට ආවට N සිට P දෙසට විද්‍යුත් ධාරාව ගමන් කරන්න විදිහක් නැහැ. මොකද එතන PN සංදිය පසු නැඹුරු වෙලා තියෙනවා. පසු නැඹුරු වෙනවා හැටිය අපි දන්නවා එතන ආයත ප්‍රදේශයේ විශාල වෙනවා. එතකොට විදුලි ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහොම තියෙනකොට අපි මේක ප්‍රධාන පරිපථය ස්විචය ක්‍රියාත්මක කරනවා. ප්‍රධාන පරිපථයේ ස්විචය ක්‍රියාත්මක කරවපුවාම පරිපථයේ මාර්ගය සම්පූර්ණයි. නමුත් විදුලි ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි එහෙම වුනේ? ඒකට හේතුව මේකේ විද්‍යුත් විභවය අපි මේ පාදමයට ලබා දෙනකොට P අග්‍රයට ලබා දෙනකොට ඒකේ විභවය P සහ N අතර පවතින විභවයට වඩා අපි කතා කරනවා විභව බාධකය කියලා. ඒ විභව බාධකයට වඩා අඩු නම් මේ තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ PN සංදියේ වුණත් පෙර නැඹුරු වෙලා තිබ්බත් විභව බාධකයට වඩා අඩු වෝල්ටීයතාවයකින් විභවයක් සැපේනවා නම් ඒ තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? දැන් අපි මේකට ලැබෙන විභවය වැඩි කරනවා. ඒක වැඩි කරන්න පුළුවන් අපි මෙතන යොදාගෙන තියෙනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක්. විචල්්‍ය ප්‍රතිරෝධකයේ අගය අඩු කරනවා. අඩු කරපු හැටිය පාදමය වෙත ලැබෙන විභවය වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? බලන්න. ඒ විද්‍යුත් ධාරාවක් ගමන් කරලා නැහැ. ඒ කියන්නේ තවත් විභවය වැඩි කළ යුතු වෙනවා. කොච්චරක් දක්වා වැඩි කරන්න ඕනිද? සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා සිලිකන් යොදාගෙන නිර්මාණය කරන ට්‍රාන්සිස්ටර් වල විභව බාධකය 0.7 වෝල්ට් පමණ වෙනවා. එහෙමනම් අවම වශයෙන් 0.7ට වඩා චුට්ටක් හරි වැඩි විය යුතුයි. එහෙම වැඩි කරපු හැටිය මේක තුලින් විදුලි ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නවා. එහෙම වුණ හැටිය බලන්න මොකද්ද වුනේ? අර ප්‍රතිදාන පරිපථය තුලිනුත් දැන් ධාරාව ගමන් කරනවා. ඒකට හේතුව පසු නැඹුරු සංදිය තිබ්බත්
පෙරනැඹුරු වෙලා තියෙන PN සංදියේ කියන්නේ ප්‍රධාන පරිපථයේ ධාරාවක් ගමන් කරනකොට සංග්‍රාහකයේ සිට ආරෝපණ ඇද ගැනීමක් සිද්ධ වෙනවා. එහෙම වෙනකොට මේ පරිපථය තුලිනුත් විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ඒක හැබැයි මේ ප්‍රධාන පරිපථයේ ගමන් කරන ධාරාවට සමානුපාතිකව වැඩි අගයක් දරනවා බව ප්‍රකාශ වෙනවා. ට්‍රාන්සිස්ටරයක ධාරාව ගලන දිශාව තීරණය වෙන්නේ කොහොමද? ට්‍රාන්සිස්ටරයක ධාරාව ගලන දිශාව තීරණය වෙන්නේ ට්‍රාන්සිස්ටර් වර්ගයෙන්. ඒ අනුව අපිට දන්නවා ට්‍රාන්සිස්ටර් වර්ග අපිට දෙකක් තියෙනවා. NPN ට්‍රාන්සිස්ටර් සහ PNP ට්‍රාන්සිස්ටර් කියලා. දැන් අපි කලින් රූප සටහනේ ආකාරයට අපි දන්නවා NPN ට්‍රාන්සිස්ටරයක පෙරනැඹුරු වෙන්නේ පාදමාග්‍රයේ සිට එමිටරයේ දෙසට. එහෙනම් පාදමේ සිට එමිටරයේ දෙසට විදුලි ධාරාවක් ගමන් කරනකොට ප්‍රතිදාන පරිපථයේ කලෙක්ටරයේ සිට පාදමය හරහා විදුලි ධාරාවක් ගමන් කරනවා එමිටරයේ දිශාවට. එහෙනම් NPN ට්‍රාන්සිස්ටරයක විදුලි ධාරාව ගමන් කරන දිශාව වෙන්නේ ප්‍රධාන පරිපථයේ නම් B සිට E දක්වා, ප්‍රතිදාන පරිපථයේ C සිට E දක්වා. දැන් අපි PNP ට්‍රාන්සිස්ටර් ගමු. PNP ට්‍රාන්සිස්ටරයක පෙරනැඹුරු වෙන්නේ කොයි දිශාවටද? බේස් එමීටර් අතර පෙරනැඹුරු බව තියෙන්නේ එමීටරයේ සිට බේස් එක. එහෙම නැත්නම් විමෝචකයේ සිට පාදමය දෙසට. එහෙනම් මේකෙදි ධාරාව ගමන් කරනවා පෙරනැඹුරු වෙනවා විමෝචකයේ සිට පාදමය දෙසට. එතකොට ධාරාව ගමන් කරන්නේ කොයි දිශාවටද? ප්‍රතිදාන පරිපථය. ප්‍රතිදාන පරිපථයේ ධාරාව ගමන් කරන්නේ එමීටරයේ සිට කලෙක්ටරයේ දෙසට. ඕක තමයි ට්‍රාන්සිස්ටරයක ධාරාව ගලන දිශාව වෙන්නේ. හොඳයි, දැන් අපි බලමු ට්‍රාන්සිස්ටරයක් කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ට්‍රාන්සිස්ටරයකින් අපි බලාපොරොත්තු වෙන කාර්යය මොකක්ද? ට්‍රාන්සිස්ටරයකින් අපි බලාපොරොත්තු වෙන වර්ධක ක්‍රියාව. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලමු. අපි පරිපථයක් නිර්මාණය කරනවා රූප සටහනේ දැක්වෙන ආකාරයට. රූප සටහනේ දැක්වෙන ආකාරයට පරිපථයක් නිර්මාණය කරපුවාම ප්‍රධාන පරිපථය තියෙනවා, ඒ වගේම ප්‍රතිදාන පරිපථය තියෙනවා. එතකොට ප්‍රධාන පරිපථය ගත්තොත් ප්‍රධාන පරිපථයේ පාදමය සහ එමීටරයේ පෙරනැඹුරු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිදාන පරිපථය ගත්තොත් ප්‍රතිදාන පරිපථයේ විදුලි ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රයෙන් පැමිණෙන කලෙක්ටරයෙන් ඇතුල් වෙලා බේස් එක හරහා එමීටරයට ගමන් කරනවා. එතකොට මෙතන PN සංදියක් තියෙනවා බේස් එක සහ කලෙක්ටරය අතර. ඒ වගේම බේස් එක සහ එමීටරය අතර PN සංදියක් තියෙනවා. එතකොට මේ PN සංදි දෙකෙන් BE එහෙම නැත්නම් බේස් එක හා එමීටරය අතර PN සංදිය පෙරනැඹුරු වෙලත් C සහ B අතර එහෙම නැත්නම් කලෙක්ටරය සහ බේස් එක අතර PN සංදිය පසු නැඹුරු වෙලත් තියෙනවා. ඔය විදිහට පරිපථය අපි සකස් කරගන්නවා විචල්්‍ය ප්‍රතිරෝධකයකුත් යොදාගෙන. දැන් අපි මේක ක්‍රියාත්මක කරනවා. පළවෙනියටම අපි ක්‍රියාත්මක කරමු. ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මේකේ අපි බේස් එක සහ එමීටරය අතර එහෙම නැත්නම් පාදම සහ එමීටරය අතර විභව අන්තරය කොච්චරද කියලා බලමු. වෝල්ට් මීටරයක් සවි කරලා. එතකොට මේ බලපුවාම අපිට පේනවා දැන් මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ස්විච් ඕෆ් කරලා තියෙනවා. ඒක නිසා මේකේ විභවයක් පෙන්වන්නේ නැහැ. දැන් අපි මේකේ ස්විච් ක්‍රියාත්මක කරනවා. පළවෙනියටම ප්‍රතිදාන පරිපථයේ ස්විච් එක ක්‍රියාත්මක කරලා බලමු. විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද? විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒක හඳුනාගන්නේ කොහොමද? මෙතන පවතින බල්බය. නමුත් දැන් බල්බයේ පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදුලි ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. ඔහොම තියෙද්දි අපි දැන් මේ ප්‍රතිදාන පරිපථයේ ස්විච් එක ක්‍රියාත්මක කරමු. ප්‍රතිදාන පරිපථයේ ස්විච් එක ක්‍රියාත්මක කරපු හැටිය මේ අපි යොදාගෙන තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකයේ හේතුවෙන් විභව බැස්මක් සිද්ධ වෙනවා මේ විදුලි සැපයීමේ සිට. ඒ විභව බැස්ම හේතුවෙන් B වෙත ලැබෙන විභවය සහ E සහ B අතර තියෙන විභවය වෝල්ට් 0.5ක් කියලා මේකේ පාඨාංකය පෙන්වනවා කියන්නකො. දැන් මොකද වෙන්නේ? දැන් ස්විච් එක ක්‍රියාත්මක කරත් මේ බල්බ දැල් වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන විභව බාධකයේ බිඳිට තරම් සමත් විභවයක් BE අතර නැහැ. එහෙනම් දැන් අපි ප්‍රතිරෝධය අඩු කරනවා විචල්්‍ය ප්‍රතිරෝධකයේ. ප්‍රතිරෝධකයේ
අඩු කරපු හැටි මොකද්ද වෙන්නේ? දැන් ඔන්න 0.7ට වඩා චුට්ටක් වැඩි වුණා කියලා හිතන්න. ඔන්න දැන් බල්බේ දැල් වෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. BE අතර තියෙන විභව බාධකයේ 0.7යි ඊට වඩා වැඩි විභව සැපවීමක් අපි ලැබෙනවා කියලා හිතනවා. එහෙම වුණාම මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. එහෙනම් පෙර නැඹුරු පරිපතේ ප්‍රධාන පරිපතයේ පෙර නැඹුරු සංදිය හරහා විදුලි ධාරාවක් ගමන් කරනකොට ප්‍රතිදාන පරිපතයේත් විදුලිය ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකේ බල්බයක් දැල් වෙනවා. දැන් අපි තව චුට්ටක් ප්‍රතිරෝධය අඩු කරනවා. ප්‍රතිරෝධය අඩු කරපුවාම මේකට සැපෙන බේස් එකට එහෙම නැත්නම් බේස් එක සහ එමිටරය අතර විභවය වැඩි වෙනවා 1.2 වෝල්ට් කියලා හිතමු. එතකොට මොකද්ද වෙන්නේ? මේක තුලින් ගලන ධාරාව වැඩි වෙනවා. ධාරාව වැඩි වෙනකොට මේ බල්බේ දීප්තිය වැඩි වෙනවා. ඒක මොකද වෙලා තියෙන්නේ? ඒකම ඊට වඩා විශාල ප්‍රමාණයකින් CE අතර සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිදාන පරිපතය තුලින් වැඩි ධාරාවක් ගමන් කරනවා කියලා බල්බේ පෙන්නනවා වැඩි දීප්තියකින්. අපි තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරනවා. අඩු කරපු හැටි මොකද්ද වෙන්නේ? මේ ප්‍රධාන පරිපතේ බල්බේ එළිය වැඩි වෙනවා. එතකොට ඊට සමානුරූපීව ප්‍රතිදාන පරිපතේ බල්බේ වේගය බල්බේ එළිය ඊට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්වනවා. ඉතින් ඕක තමයි වර්ධක ක්‍රියාවලිය. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මේකේ අපි විභව බාධකයට වඩා වැඩි වෝල්ටීයතාවයක් පෙර නැඹුරු පරිපතයට සම්බන්ධ කරනකොට ප්‍රධාන පරිපතේ ඒක වැඩි කරන්න ප්‍රතිදාන පරිපතයේ හරහා ගමන් කරන ධාරාව ඊට වඩා විශාල ප්‍රමාණ වලින් වැඩිවීමක් වෙනවා. ඉතින් අපි මේක දකින්න හම්බ වෙන්නේ මේ බල්බ් දෙකේ එළියේ වෙනසක් විදියටනේ. දීප්තියේ වෙනසක් විදියට තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ. ඒක නිසා අපිට පේනවා මේකේ එළිය චුට්ට වැඩි වෙනකොට ප්‍රතිදාන පරිපතේ බල්බේ එළිය ඉතා විශාල ලෙස වැඩි වෙගෙන යන බවක් අපිට දකින්න ලැබෙනවා. මේක තමයි ට්‍රාන්සිස්ටරයක වර්ධක ක්‍රියාවලිය කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි කතා කරමු O level විභාගයට වැදගත් වෙන ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වයන් තුනක් ගැන. පළවෙනි ආකාරය අපි මීට ඉස්සෙල්ලා කතා කරපු වර්ධක ක්‍රියාවලිය. ඒකෙදි කොහොමද සිද්ධ වෙන්නේ? අපි බලමු. අපි දැන් රූප සටහනක් නිර්මාණය කරලා තියෙනවා. බලන්න මේ රූප සටහන. මේ රූප සටහන දිහා බලපුවාම අපි කලින් දැක්ක රූප සටහනට වඩා වෙනස් රූප සටහනක් මෙතන තියෙන්නේ. මේකෙදි අපි කොහොමද පරිපත දෙක සම්බන්ධ කරලා තියෙන්නේ? බලන්න එකම විද්‍යුත් ප්‍රභවයක් යොදාගෙන ප්‍රධාන පරිපතයටත් විදුලිය සපයනවා. ඒ වගේම ප්‍රතිදාන පරිපතයටත් විදුලිය සපයනවා. එතකොට ප්‍රධාන පරිපතයට විදුලිය සපයනකොට BE අතර විභවය අඩු කිරීම සඳහා අපි විචල්්‍ය ප්‍රතිරෝධකයක් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ භාවිතා කරලා අපි BE වලට අඩු විභවයක් ලබා දෙනවා. ඒ වගේම CE වෙත එහෙම නැත්නම් ප්‍රතිදාන පරිපතයේ ට්‍රාන්සිස්ටරයේ අග්‍ර දෙක වෙත වැඩි විභවයක් ලබා දෙනවා. එතකොට ඔය විදිහටත් අපිට පරිපතය නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව අපිට ප්‍රතිදාන පරිපතයේ වෙනම විදුලි සැපයීමකින් ලබා දීමේ හැකියාවකුත් තියෙනවා. ඔය දෙකෙන් ඕනෑම ආකාරයක් විභාගයේදී රූප සටහනක් විදිහට එන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් අපි මේ ප්‍රතිදාන පරිපතයේ ස්විච් එක ක්‍රියාත්මක කරා කියන්නේ. ක්‍රියාත්මක කරපු හැටි මොකද්ද වෙන්නේ? මේක තුලින් ධාරාවක් ගමන් කරන්න උත්සාහ කරනවා. ප්‍රතිදාන පරිපතය තුලින් ධාරාව ගමන් කරන්න උත්සාහ කරනවා. ඒ මොහොතේම මේකෙන් පිට වෙන සම්පූර්ණ ධාරාවම එනවා හන්දියකට. මේ අපිට දකින්න ලැබෙන හන්දියට එනවා. ඒ හන්දියේ තුලින් ඇතුල් වෙනවා එක කොටසක් C හරහා ට්‍රාන්සිස්ටරයෙන් ඇතුල් වෙලා කෝෂය වෙත යන. තවත් කොටසක් එනවා මෙන්න මේ මාර්ගයේ දිගේ ඇවිල්ලා ඒකෙදි බේස් එක හරහා ඇතුල් වෙලා පෙර නැඹුරු පරිපතයෙන් ගමන් කරනවා. දැන් මේ අපි යොදාගෙන තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකයේ අගය වැඩි නම් මේ තුලින් ලොකු විභව බැස්මක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධකය හරහා ලොකු විභව බැස්මක් සිද්ධ වෙලා ඒ විභව බැස්ම B අතර විභව බාධකයේ බිඳින්න තරම් ප්‍රමාණවත් නොවුනොත්
මොකද්ද වෙන්නේ? මේ තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හැබැයි අපි මේ ප්‍රතිරෝධය අඩු කරන්න මොකද්ද වෙන්නේ? විභව බැස්ම අඩු වෙනවා. එතකොට BE වෙත ලැබෙන විභවය වෝල්ට් 0.7ට වඩා වැඩි වුණ හැටිය IC ලෙස හඳුන්වන ප්‍රතිදාන පරිපථයේ හරහා ගමන් කරන ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. ඊගාවට අපිට දකින්න පුළුවන් මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ අගේ තව අඩු කරනකොට මොකද්ද වෙන්නේ? ඊට සමානුපාතිකව IC ධාරාව එහෙම නැත්නම් කලෙක්ටරය හරහා එමීටරයට ගමන් කරන ධාරාව එහෙම නැත්නම් ප්‍රතිදාන පරිපථ ධාරාව වැඩි වෙනවා. ඒක තමයි අපි ධාරාවර්ධකයක් විදිහට යොදාගන්නේ. අපිට කලින් රූප සටහනේ තිබ්බ විදිහටත් යොදා ගන්න පුළුවන් ධාරාවර්ධකය. මේ විදිහට යොදා ගන්නත් පුළුවන් එකම විද්‍යුත් ප්‍රභවය යොදාගෙන. එතකොට අපිට මේකෙන් කියන්නේ IB ලෙස අපි හඳුන්වන්නේ බේස් එක හරහා ඇතුල් වන ප්‍රධාන පරිපථයේ ධාරාව. IC විදිහට අපි හඳුන්වන්නේ ප්‍රතිදාන පරිපථයේ ධාරාව. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් IB ධාරාව සමානුපාතික වෙනවා IC ධාරාවට කියන එක. ඒක තමයි යොදාගන්නේ ධාරාවර්ධකයක ක්‍රියාකාරීත්වය සඳහා. ඊළඟට අපි බලමු ට්‍රාන්සිස්ටර් සංඥාවර්ධකයක් විදිහට කොහොමද යොදාගන්නේ කියලා. දැන් බලන්න දරුවනි, අර වගේම පරිපථයක් අපි නිර්මාණය කරගන්නවා. ඒ පරිපථයේ ප්‍රතිදාන පරිපථයේ කොටසක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන පරිපථ කොටසක් තියෙනවා. දැන් මෙතනත් මම යොදාගෙන තියෙන්නේ එකම විභව සැපයුම. එකම විද්‍යුත් ප්‍රභවයෙන් තමයි මේ පරිපථ දෙකටම විදුලිය සැපයන්නේ. එතකොට දැන් අපි සංඥාවර්ධකයක් හඳුනා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ සංඥාවර්ධකය හඳුනා ගැනීම සඳහා මම මෙතනදී ස්පීකරයක් භාවිතා කරනවා. ඒ වගේම දැන් මේ පරිපථය අපි ඔය ආකාරයට සකස් කරගත්තාම මේ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකය හරහා මේක තුලින් ධාරාවක් ගලන නොගලන අවස්ථාව දක්වා අපි මේක විභවය ලැබෙන සැලැස්සුවා කියනකො BE අතරට 0.7 වෝල්ට් ප්‍රමාණයක් ලැබෙන විදිහට පරිපථය සකස් කරලා තියෙනවා කියලා හිතන්න. දැන් අපිට මේකට සංඥාවක් ලබා දෙන්න ඕන. සංඥාවක් කියන්නේ විද්‍යුත් සංඥාවක්. ඒක අපි හඳුන්වනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදිහට. එතකොට අපි ඒකට වෙනම පරිපථයක් මේකට සම්බන්ධ කරනවා. ඒක සම්බන්ධ කරනකොට අපි විශේෂ උපකරණයක් සවි කරනවා. ඒකට අපි කියනවා ධාරිත්‍රකය කියලා. මේක අගයේ විශාල අගයක් යොදාගන්නේ නැහැ, කුඩා අගයක් යොදාගන්නේ. ඒකට හේතුව අපි මෙතන සංඥාව ලබා දෙන්න උපකරණයක් භාවිතා කරනවා කියලා හිතන්නේ විදුලි උපකරණයක්. මේ විදුලි උපකරණයක් කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධයක් සහිත ද්‍රව්‍යයක්. එතකොට අපි මේ ලබා දෙන විද්‍යුත් ධාරාව මේක හරහා ඇවිල්ලා විචල්්‍ය ප්‍රතිරෝධකය හරහා ඇවිල්ලා B වලින් ඇතුල් වෙලා E වලින් ඉවත් වෙලා යන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන පරිපථය වෙන්නේ. නමුත් දැන් අපි මෙතන ප්‍රතිරෝධකයක් හයි කරා කියලා හිතන්න. මෙතන තියෙන විභව බාධකයට වඩා මෙතන ප්‍රතිරෝධකය විශාල නම් මේ ධාරිත්‍රකේ නැති වුණොත් එන ධාරාව මේක තුලින් ගමන් කරනවා. එතකොට මේකේ විභවයට වඩා අඩු විභව වෙනසක් මෙතන තියෙනවා නම් ධාරාව දැන් ගමන් කරන්නේ නැහැ පෙර නැඹුරු පරිපථය හරහා. ඒක නිසා ඒක වැළැක්වීම සඳහා ධාරිත්‍රකයක් භාවිතා කරනවා. ධාරිත්‍රකය හරහා සරල ධාරාව ගමන් කරන්නේ නැහැ. ධාරිත්‍රකයක් ආරෝපණය වුණත් සරල ධාරාව ගමන් කරන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනදී සංඥාව ලබා දෙන කොටස ධාරිත්‍රකයක් හරහා ලබා දීමක් සිද්ධ වෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවට ධාරිත්‍රකයක් හරහා ගමන් කිරීමේ හැකියාව තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ලබා දෙන සංඥාව ධාරිත්‍රකය හරහා ගමන් කරනවා. හැබැයි මේ විද්‍යුත් ප්‍රභවයෙන් එන සරල ධාරාව ධාරිත්‍රකය හරහා ගමන් කරලා මේ පෙර නැඹුරු පරිපථය සම්බන්ධ වීම වළක්වන්නේ නැහැ. හරි. එහෙනම් අපි බලමු දැන් මේකට විදුලි සංඥාවක් ලබා දීලා. අපි විදුලි සංඥාවක් අපි ප්‍රස්ථාරයක් ආකාරයෙන් ලබා දෙමුකෝ. එතකොට ඔන්න ලබා දෙන සංඥාව AB වෙත අපි විද්‍යුත් සංඥාවක් ලබා දෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදිහට. ඒකෙදි මොකද්ද වෙන්නේ? විද්‍යුත් ධාරාව වැඩි වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් විභවය වැඩි වෙන නිසානේ ධාරාව වැඩි වෙන්නේ.
එතකොට විද්‍යුත් ධාරාව අඩු වෙනවා, විභවය අඩු වෙනවා, වැඩි වෙනවා. ඔය විදිහට සංඥාවක් ලබා දුන්නාම ඒ සංඥාව මේ ධාරිත්‍රකයේ හරහා ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අනෙක් B කොටසට එනවා. එතකොට දැන් මේක හරහා විභවය වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ වැඩි වෙනකොට මෙතන විභවය වැඩි වෙනවා. විභවය වැඩි වෙනකොට මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? දැන් මේකෙන් සාමාන්‍ය මට්ටමේ ධාරාවක් ගමන් කර කර පවතින අවස්ථාවේ අපි බාහිරින් තවත් විද්‍යුත් ධාරාවක් වැඩිපුර ධාරාවක් ලබා දෙනකොට B හරහා ඒක ගමන් කරනකොට IC ධාරාව කියලා අපි හඳුන්වන සංග්‍රාහකයෙන් ඇතුල් වෙන ධාරාව මේ සංඥාවට සමානුපාතිකව වැඩිවීමක් පෙන්වමින් ඇතුල් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ ස්පීකරේ හරහා සරල ධාරාවක් වෙනුවට මේ සංඥාවට සමානුරූපී ධාරාවක් ඇතුල් වෙන නිසා ස්පීකරයේ ශබ්දයක් හට ගන්නවා. ඒක අපිට බලන්න පුළුවන් මේ ඇතුල් වෙන සංඥාවට වඩා විශාල සංඥාවක් විදියට වර්ධිත සංඥාවක් විදියට ඒක ගමන් කරනවා. ඔය විදිහට ප්‍රධාන පරිපථයට අපි විද්‍යුත් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සහිත සංඥාවක් ලබා දුන්නාම වර්ධිත සංඥාවක් විදියට ප්‍රතිපදාන පරිපථයෙන් ඉවත් වෙනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න O level විභාගයේදී මේ වගේ පරිපථයක් ආවොත් මෙහෙම සංඥා අපිට දක්වන්නේ නැති වෙන්න පුළුවන්. මෙතන බල්බයක් තියෙන්න පුළුවන්. බල්බයක් තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒකේ එළිය අඩු වැඩි වෙනවා මේ ලැබෙන සංඥාවට සමානුරූපීව. හැබැයි මේක හඳුනා ගන්න සංඥා වර්ධකයක් විදියට හඳුනා ගන්න යොදා ගන්න එකම නිර්ණායකය තමයි සංඥාව ඇතුල් වෙන ස්ථානයේ ධාරිත්‍රකයක් පැවතීම. ඒක හඳුනාගත්තොත් අපිට මේක කියන්න පුළුවන් සංඥා වර්ධකයක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා. අවසාන වශයෙන් අපි බලමු ට්‍රාන්සිස්ටරය කොහොමද ඉලෙක්ට්‍රොනික ස්විචයක් විදියට භාවිතා කරන්නේ කියලා. මේකෙදිත් පෙර පරිදිම පරිපථය සකස් කරනවා. පෙර පරිදිම පරිපථය සකස් කරනවා ප්‍රතිදාන පරිපථය සහ ප්‍රධාන පරිපථයේ විදුලිය ලැබෙන ආකාරයට එහෙම සකස් කරලා අපි මේකේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ විභව බැස්ම සකස් කරනවා BE අතර 0.7 වෝල්ට් වෙන ආකාරයට. එතකොට ඊට වඩා වැඩි අගයක් ආපු හැටිය මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. එහෙම වුණාම CE අතර එහෙම නැත්නම් ප්‍රතිදාන පරිපථයෙන් ධාරාව ගමන් කිරීම සිද්ධ වෙනවා. දැන් අපි මේකට සම්බන්ධ කරනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. LDR කියලා හඳුන්වන ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. මේ ප්‍රතිරෝධක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ආලෝකයේ වැඩි වෙලාවට අඩු ප්‍රතිරෝධකයකුත් ආලෝකයේ අඩු වෙලාවට එහෙම නැත්නම් අඳුරේදී වැඩි ප්‍රතිරෝධයක් තියෙන ආකාරයටත් මේකේ ප්‍රතිරෝධය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වුණාම දැන් මේක අඳුරු අවස්ථාවේදී වැඩි ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට මේ විචල්්‍ය ප්‍රතිරෝධකය හා මේක හරහා මොකද්ද වෙන්නේ? විභව බැස්ම වෝල්ට් 6ට සමාන වෙන්න ඕනි. එහෙම වුණාම මේක ප්‍රතිරෝධයේ යගේ විශාල වුණොත් මෙතන ප්‍රතිරෝධයේ යගේ කුඩා වුණොත් මෙතනින් විභව බැස්මට වඩා මෙතන විභව බැස්ම වැඩි නිසා මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අඳුරු අවස්ථාවේදී මේක තුලින් ධාරාවක් ගමන් කරනවා. මේ BE එහෙම නැත්නම් ප්‍රධාන පරිපථය තුලින් ධාරාව ගමන් කරනකොට ප්‍රතිදාන පරිපථයෙන්ුත් ධාරාව ගමන් කරනවා. එහෙම වෙලාවක මේක ක්‍රියාත්මක වෙනවා ස්විචය ඔන් වීමක් විදිහට. ආලෝකය වැඩි වුණා කියලා හිතන්න. දැන් LDR එක ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙච්ච හැටිය මෙතන ඉඳන් මෙතනට තියෙන ප්‍රතිරෝධයේ අඩු වීම හේතුවෙන් විභව බැස්ම මෙතන ඉඳන් ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ විභව බැස්මට වඩා කුඩා වෙනවා. එතකොට විචල්්‍ය ප්‍රතිරෝධකයේ විභව බැස්ම විශාල වෙනකොට 5.3ට වඩා විශාල වුණොත් මෙතන ලැබෙන විභව බැස්ම අඩු වෙනවා. විභව බැස්ම අඩු වුණ හැටිය මොකද්ද වෙන්නේ? මේක තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙම වුණාම ස්විචය ඕෆ් වීමක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. මොකද ප්‍රතිදාන පරිපථයෙන් ධාරාවක් ගමන් කරන්නේ නැති නිසා. එහෙනම් දරුවනි ඔයාලට විභාගයේදී ආවොත් මේ වගේ පරිපථයක් මේකෙදි සම්බන්ධ කරලා තියෙන ආකාරය අනුව මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකය පහලින් සම්බන්ධ කරලා
විභව සැපයුමට විචල්්‍ය ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරලා තිබ්බොත් මේක ක්‍රියාත්මක වෙන්නේ අඳුරු අවස්ථාවේදී ධාරාව ගලනවා. ඒ කියන්නේ ස්විච් එක ඔන් වෙනවා. ආලෝකයේ තියෙන අවස්ථාවේදී ස්විච් එක ක්‍රියාත්මක වෙන්නේ ඕෆ් වෙන විදිහට. එතකොට බල්බය වැඩ කරන්නේ නැතුව යනවා. අපි මේ දෙක මාරු කරලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? මේ දෙක මාරු කරලා තිබ්බොත් ආලෝකයේ තියෙන වෙලාවට ස්විච් එක ක්‍රියාත්මක වෙනවා. එතකොට ධාරාව ගමන් කරනවා. අඳුරු වෙලාවට ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට ස්විච් එක ඕෆ් වෙනවා. ඔය දෙක මාරු කරලා අපිට පරිපත සටහනක් දෙන්න පුළුවන් විභාගයකදී. ඒක හොඳට ඔයාලා නිරීක්ෂණය කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙයි ඒක හඳුනා ගන්න මේක ආලෝකය වැඩි වෙලාවට ඕෆ් වෙලා ආලෝකය අඩු වෙලාවට ඔන් වෙන එකක්ද? එහෙම නැත්නම් ආලෝකය අඩු වෙලාවට ඕෆ් වෙලා ආලෝකය වැඩි වෙලාවට ඔන් වෙන ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වෙන පරිපතයක්ද කියන එක හඳුනා ගන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් දරුවනි අද ඔයාලා ඉගෙන ගත්ත ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය, ට්‍රාන්සිස්ටර් වර්ග සහ ඒ පිළිබඳ විස්තර. එතකොට ඔයාලට මේක විභාගයේ සාර්ථකව මුහුණ දීම සඳහා ඉවහල් වෙයි. එහෙනම් අද පාඩම ඔයාලා හොඳින් අධ්‍යයනය කරලා බලන්න. තාමත් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. අපි අලුත් පාඩමකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.